ධර්මානුශාසනාව වැඩමවා හිදින ගෞරවනීය දේශකයන්න් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරාධිකාරී මොරටුව වෙල්ස් කුමරි විද්‍යාලයේ ධර්මාචාර්ය පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමින් වහන්සේයි. ධර්මදේශනාවේ දායකත්වයන් පින්වත් අනෝෂාද සිල්වා මහත්මිය, කුරුණෑගල සාරගම පාර ඩී උපමාලිකා වික්‍රමසිංහ මහත්මිය සමග කෑගල්ල උඳුගොඩ චින්තක බණ්ඩාර මහත්මයා සමග දර්ශී රාජපක්ෂ මහත්මිය ප්‍රධාන පිරිස. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උප්පාදෝති. අතිගෞරවාස්පද පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන අනෝෂා මහත්මිය ප්‍රධාන කොට ඇති වාසනාවන්ත සත්පුරුෂ ගුණබර කාරුණික පින්වතුනි, තමන්ගේ ජීවිතයේ සිද්ධ කරන එදිනෙදා ක්‍රියාකාරකම් අතරට ධර්මදේශනාවකුත් මතක සටහනක් විදිහට සිද්ධ කරලා තබා ගැනීම අනර්ථය පිණිස හේතු වෙන්නේ. අපේ ජීවිතේ අපි කාටත් යන වෙලාවට මතක් කරගන්න දෙයක් කරලා තියෙන්න ඕන. ඒක කවුරු මොන විදිහට නෑ කිව්වත් කාටත් ජීවිතයේ අන්තිම වෙලාවේ තමන්ගේ කියලා ඉතුරු වෙන්නේ එහෙම කරගත්ත දෙයක් විතරයි. ඒකට ගොඩාක් වටින්නේ කරගන්න දේවල් අතරත අන්තිම වෙලාවට සිහි කරන්න ගොඩක් වටින්නේ පාරිශුද්ධ දේවල්. ක්‍රිස්තියානි ආගමේ කෙනෙක්ගේ තියෙන ලොකුම භාග්‍ය තමයි අන්තිම වෙලාවේ බයිබලයට අත තියලා මැරෙන එක. එහෙම නැත්නම් පල්ලිය දිහා බලලා මැරෙන එක. එහෙම නැත්නම් කුරුසේ පපුවේ ඇඳගෙන මැරෙන එක. ඒක යාළගේ ආගමේ අන්තිමට යන කෙනෙක් දෙවියන් වහන්සේ ළඟට ගියා හා සමාන සංකේතයක් ඒක. සුද්ධ වූ දේවල් ටිකක්. යාළගේ ආගමේ විශ්වාසයට අනුව බයිබලය, කුරුසය, යේසුස් වහන්සේ සුද්ධ වූ දේවල් ටිකක්. සුද්ධ කියලා ගත්තට පස්සේ ඒක එක එක මට්ටම් තියෙනවා. ක්වොලිටි වෙනස් වෙනවනේ. පිරිසුදු බව 1 2 3 විදිහට යනවා. එයාලගේ ආගමේ උදවියට උන්වහන්සේ සුද්ධ වූ කෙනෙක්, හරි දේ, හොඳ දේ, නිවැරදි දේ කියා දීපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ පරිහරණය කරපු දේවල් ඒගොල්ලෝ සුද්ධ වස්තුන් විදිහට පාවිච්චි කරනවා. ඉස්ලාම් ආගමේ කෙනෙක්ගේ තියෙන භාග්‍යවන්තම දේ තමයි කුරානට අත තියලා මැරෙන එක. කුරානයට අත තියලා කෙනෙක් මැරෙනවා නම් ඒගොල්ලන්ගේ ආගමේ හැටියට එයාලා හිතන්නේ එයා කෙලින්ම සැකයක් නැහැ දෙවියන් වහන්සේ ළඟට ගියා. හේතුව කුරානේ සුද්ධ වූ වස්තුවක්. හරි මග, නිසි මග, හොඳ මග කියා දෙන්නට පහළ වුණ කෙනෙක් විසින් කියපු දේවල් ටික ලියපු තැන කුරානය. ඒ නිසා හරි මග අනුගමනය කළ කෙනෙක් කියපු දේවල් ටික තියෙන තැන. ඒක මතක් වෙලා මැරුණොත් එයා සුගතියට යනවා. ඒගොල්ලෝ හැමෝටම මේක එහෙමනම් අපිටත් මොනවා හරි තියෙන්න ඕනේ. ඒගොල්ලෝ හැමෝටම ඒ කාරණේ එහෙමනම් අපිටත් ඒ කාරණය එහෙම්මමයි. මොකද අපි වෙනස් වෙන්න විදිහක් නෑ. අපිත් ආගමක පිරිසක් කියලා හිතාගෙන ඉන්න අයටත් දෙයක් තියෙන්න ඕනේ. මේක වැඳුම් පිදුම් ඕව නෙවෙයි, මේක දර්ශනයක්. එහෙම හිතාගෙන ඉන්න අයටත් දෙයක් තියෙන්න ඕනේ. ඒ හින්දා බෞද්ධයෙක් විදිහට ඉපදිලා බුදුහාමුදුරෝ දේශනා කළ බුද්ධ වචනය කණෙන් අහන්න ලැබෙන එක මහා භාග්‍යයක්. ජාතක පොතේ තියෙනවා දහම්සොඬ ජාතකය කියලා. දහම්සොඬ ජාතකයේ තුල දහම්සොඬ රජතුමා යන්නේ බුදුබණ පිපාසයෙන්. ගාථාවක් හොයාගෙන යන්නේ දහම්සොඬ ජාතකේ. ඒ නිසා බුදුබණ අහනවා කියන එක හරීම දුර්ලභයි. මේ ධම්මපදයේ බුද්ධ වර්ගයේ තියෙන ගාථාවක් මේ ලෝකෙට පහළ වෙන බුදවරු කියන දේවල් තියෙනවා. ඒ කියන දේවල් වල එක එක තැන එක එක දේවල් තියෙනවා. ඒ ඔක්කොම ටික එකතු වුණ තැන. සම්පූර්ණ නිවන් මාර්ගයේම මේ ගාථාව එකතු වෙලා තියෙනවා. කිච්චෝ මනුස්ස පටිලාභෝ, මනුස්සෙක් වෙන්න අමාරුයි. කිච්චෝ මනුස්ස පටිලාභෝ, මනුස්සෙක් වෙන්න අමාරුයි. මනුස්ස ලෝකෙට එන්න බෑ. කවුරු හරි කෙනෙකුට මේ අවකාශයේ විශ්වයේ මේ සත්වයාගේ උපත නැතිවීම දිහා බලාගෙන ඉන්න කෙනෙකුට දකින්න පුළුවන්කම ලැබෙනවා. දිව්‍ය ලෝකෙන් චුත වෙන ගොඩාක් උදවිය අපායට යනවා. දිව්‍ය ලෝකෙන් චුත වෙන ගොඩාක් උදවිය ගිහින් වැටෙනවා අපායට. මනුස්ස ලෝකෙන් මැරෙන ගොඩාක් උදවිය ගිහිල්ලා වැටෙනවා අපායට. කවුරු හරි කෙනෙකුට මේ සුගතියට දුගතියට යන පාරවල් දෙක බලන්න පුළුවන් නම් එයාට පේනවා දුගතියට යන පාරේ ට්‍රැෆික්. එච්චරට යනවා. එච්චරට වැටෙනවා. එච්චරට යනවා. දුගතියට යන පාර හරි කාර්ය බහුලයි.
දුගතියට මන ඉච්චරට මොකද දිව්‍ය ලෝක වලින් වැටෙනවා, මනුස්ස ලෝකයෙන් වැටෙනවා, බ්‍රහ්ම ලෝක වලින් වැටෙනවා, තිරිසන් ලෝකයෙන් වැටෙනවා, പ്രേත ලෝකයෙන් වැටෙනවා, අසුර ලෝකයෙන් වැටෙනවා. සුළුපටු වැටිල්ලක් නෙවෙයි. සුගතියට එන පාරවල් හිස්. සුගතියට එන්නේ නැහැ, එච්චරට අඩුයි සුගතියට එනවා. කාම සුගතියට එන්න බෑ ලේසියට. මේ කාම සුගතිය මනුස්ස ලෝකේ. සියලුම තැන්වලට වඩා හොඳම තැන මනුස්ස ජීවිතය. ඒකයි මේ කියන්නේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ. සියලු තැන්වලට වඩා හොඳම තැන මනුස්ස ජීවිතය. මොකද ඕනම තැනකට යන්න වැඩ හදා ගන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයෙක් එහෙන් චුත වෙනකොට මනුස්ස ලෝකෙට එන්න වැඩ හදා ගන්න බෑ. බෑ. දිව්‍ය ලෝක 6 ඉන්න දෙවිවරු එහෙන් චුත වෙනකොට මනුස්ස ලෝකයට එන්න වැඩ හදා ගන්න තියෙන අවස්ථාව අඩුයි. තිරිසන් ලෝකෙන් ඉන්න අය එතනින් මැරෙනකොට මනුස්ස ලෝකෙට වැඩ හදා ගන්න බෑ. තිරිසන් ගති ටිකමනේ. අලුත් දෙයක් ඉපදෙන්නේ නැහැ. ගෙදරක බල්ලෙක් බලලෙක් ගත්තා තිරිසන් ගති ටික ආරෙන් ජම්මෙන් එනවා. අලුත් දෙයක් නැහැ. එහෙමනම් මොකක් හරි පිළිවෙතක් පුරලා තිරිසන් ලෝකෙට ගිය කෙනෙක් වෙන්න ඕන. අලුත් දෙයක් තියෙනවනම්. එයාට මස් කටුවක් දැම්මහම එයාගේ මස් කටුව පොරකා ගන්නෑ. අලුත් දෙයක් තියෙනවා එයා ළඟ. ඒ කියන්නේ මොකක් හරි තිරිසන් ලෝකෙට ගියාට හොඳ හුරුවක් තිබිලා ගිහින් තියෙනවා. තිරිසන් ලෝකේ මනුස්ස ලෝකෙට එන්න බෑ. තිරිසන් ලෝකේ මැරිලා ආයි තිරිසන් ලෝකෙමයි. ඒක අපිට පේනවනේ මීවදයක් ගත්තට පස්සේ මීවදයක පිලව් කොච්චර ඉන්නවද? ඒ පිලව් ටික රකින්න මීවදේ වටා කොච්චර සෙනගක් එකතු වෙලා ඉන්නවද? ඥාතිවරුනේ. තම තමන්ගේ එකම වදේ බිහිවෙලා ඉන්න තමන්ගේ දරුවෝ රකින්න මහන්සි වෙන ඥාතිවරු ටිකක් මේ ඉන්නේ. ඥාතීන් එකම තැනක තනියෙන් ගේ කෑල්ලක විතරක් උපදින්නේ නැහැ. එක රොත්තට උපදින්න වෙනවා ඥාති. වේහුඹාක් ගත්තාම එක රොත්තට. දිමිගොටුවක් ගත්තාම එක රොත්තට. මීවදයක් ගත්තාම එක රොත්තට. ඥාති රොත්ත පිටින් උපදිනවා ගිහිල්ලා. එතකොට කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුස්ස ලෝකෙට එන්න බෑ කිව්වා. අනෙක් හැමතැන් වලටම යන්න ලේසි. මනුස්ස ලෝකෙට එන්න බෑ. නිරය තුල ජීවිතයේ ක්ෂණයක් ක්ෂණයක් පාසා අහිමි වෙන නිරිසත්වය මොහොතක් පාසා මැරෙනවා නිරය තුල. ඒ කියන්නේ එච්චරට වේගෙන් මේ විඥානය යනවා උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා. එච්චරට වේගෙන් වේගවත් මනුස්ස ලෝකේ ආයුෂ ටිකක් තියෙනවනේ. අර වගේ තැන්වල එහෙම නැහැ. ඒ තරම් වේගවත්ව මැරෙනවා. මැරි මැරි උපදිනවා. තිරිසන් ලෝකවලත් එහෙමයි. එතකොට මනුස්ස ලෝකේ විතරයි ලැබෙන්නේ කෙනෙක්ට මැරෙන වෙලාවේ සුද්ධ වූ දෙයක් සිහිපත් කරගන්න. සුද්ධ වූ දෙයක් සිහිපත් කරගන්න මනුස්ස ලෝකේ විතරයි ලැබෙන්නේ කෙනෙක්ට. බ්‍රහ්ම තලවල අඩුයි. ලැබෙන්නෙම නැති තරම්. හිටියත් නෑ වගේ තැන්නේ බ්‍රහ්ම ලෝක කියන්නේ. ඉන්න කෙනාට තේරෙනවා. නමුත් වටේ ඉන්න මිනිස්සු ගෙවල් වල එහෙමත් කියනවා හිටියත් නෑ වගේ. ඒත් අරයට තේරෙනවා ඉන්න යාට නිදා ගන්න ඕනේ යාට කන්න ඕනේ. එහෙම අයටනේ හිටියත් නෑ වගේ කියන්නේ. එතකොට අර වගේ තැන්වල එහෙමයි. හිටියත් නෑ වගේ තමයි. මොකුත් දෙයක් අමුතුවෙන් හිතා ගන්න බෑ. මෙහෙට එන්න අමාරුයි. දිව්‍ය තලවලත් බෑ. ඉක්මනට චුත වෙනවා. මොකද හේතුව ඒ කාම ලෝකෙට ගියාට පස්සේ ඒකට වහ වැටෙනවා. වහ වැටුණාට පස්සේ එහා දෙයක් මොකුත් හිතෙන්නේ නැහැ. බුදුහාමුදුරේ හින්දා කිව්වේ දිව්‍ය ලෝකයක් නෙමෙයි දුර්ලභ. දිව්‍ය ලෝකේ අනේක දුර්ලභයි. සුගතියට අනේක දුර්ලභයි. ඒ වුණාට මනුස්ස ලෝකේ දුර්ලභ. මොකද හැම තැනටම හරව ගන්න පුළුවන් කැමති දෙයකට. සුක්කානම ඇක්සලරේටර් දෙකම තියෙන තමන්ගේ අතේ. ගියර් බොක්ස් එක හොඳ නම් හරව ගන්න පුළුවන් කැමති කෙනෙක්ට. කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුස්ස ලෝකේ ඉපදුන හැම කෙනෙක්ම හිතන්න ඕන මනුස්ස ලෝකේ දුර්ලභයි. සහෝදරයෝ එකට ගෙවල් වල ඉපදුන අය හිතන්න ඕන මනුස්ස ලෝකේ සහෝදරත්වය දුර්ලභයි. പ്രേත ලෝකේ ඕන තරම් සහෝදරත්වය. තිරිසන් ලෝකේ ඕන තරම් එක බඩවැල කඩාගෙන 7 දෙනා 8 දෙනා 9 දෙනා එනවා. මනුස්ස ලෝකේ එහෙම නැහැ. මනුස්ස ලෝකේ හැම අතින්ම දුර්ලභයි. කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුස්ස ලෝකේ දුර්ලභයි කිව්වා. ඒ විතරක් නෙමෙයි. කිච්චම් මච්ඡාන ජීවිත. මනුස්ස ලෝකේ දුක තියෙනවා කිව්වා. මනුස්ස ලෝකේ හරියට කරදරනේ. මනුස්ස ලෝකේ හිතේ කරදර වලින් මිදෙන්න පුළුවන් කෙනෙක් නැහැ. ලේසියෙන් බෑ. කරදර බව දැන දැන නැවත හිතට කරදර හදාගන්න දේවල්ම රැස් කරන අය වැඩි. මනුස්ස ලෝකේ එහෙම දෙයක්ත් තියෙනවා. හිතේ කරදර වැඩි මනුස්ස ලෝකේ ඉන්න අයට. හිතේ දුක වැඩි මනුස්ස ලෝකේ ඉන්න අයට. හිතේ නොසන්සුන් බව වැඩි මනුස්ස ලෝකේ ඉන්න අයට. කරදරවල නිමක් නැහැ. ඒකත් කිව්වා. මනුස්ස ජීවිතයක උපදින කොච්චර දුර්ලභ නම් කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් මෙච්චර කරදර. එහෙනම් මෙච්චර කරදර මොකටද? එහෙම අහන්න පුළුවන් කෙනෙක්ට. ඒ නිසා ඒකට බුදුහාමුදුරුවෝ දෙවනුව කිව්වා කරදරත් එමටයි මනුස්ස ලෝකේ. දිව්‍ය ලෝකෙට වඩා කරදර තියෙනවා. ගෙවල් දොරවල් හදන්න, දරුමල්ලු හදන්න, යාන වාහන ගන්න, ඉඩ කඩම් ගන්න, දහඩිය මහන්සියෙන් ඒව කරගන්න වෙනවා මනුස්ස ලෝකේ. කරදරයි.
කරදර එක තමයි මිනිස්සුන්ට සැපය අත්දකින්න පුළුවන්. කරදරයක් නැති අයට සැපය අත්දකින්න තියෙන ඉඩකඩ අඩුයි. ලෝකේ අනෙක් රටවල මිනිස්සුන්ට වඩා ලංකාවේ මිනිස්සුන්ට නිවන් දකින්න ඉඩකඩ වැඩි. හිත අරන් යන්න පුළුවන්. අනෙක් රටවල් වලට අයට වඩා. කරදර තියෙනකොට තමයි ජීවිතේ කරදර හැම වෙලෙම ප්‍රතිවේක්ෂා කරන්න හිතෙන්නේ. මොකද්ද මේ කරදරේ? මොකද්ද මේ වදේ? එහෙම හිතෙනවා කරන්න. ඒ හිතනකොට තමයි තේරෙන්නේ සංසාරය කියන්නේ කරදර. අන්න එතකොට එයා හොයන්න එළඹෙනවා. ඒක හොයන්න එළඹෙන්නේ කරදර නැති කෙනෙක්. එයා ඔහේ සැපට ජීවත් වෙනවා. කාලය ඉඳලා මැරිලා යනවා. එහෙම. නමුත් කරදර තියෙන කෙනා හොයනවා. කරදර වලින් මිදෙන්න මඟ. ඒකට ඉතින් හරි පාර තෝරගන්න ඕනේ. පාරවල් එමට. කරදර වලින් මිදෙන්න, ප්‍රශ්න වලින් මිදෙන්න ඕන තරම් පාරවල්. සමහර පාරවල් සල්ලි වලට ගන්න පුළුවන්. මත් කුඩු මත් ද්‍රව්‍ය මත් වතුර සල්ලි වලට ගන්න පුළුවන්. ඒ පාරවල් තියෙනවා. නමුත් ඒ හැමතැනම තියෙන తాවකාලික අතමිදීමක්. කිච්ඡම් මච්ඡාන ජීවිතං මනුස්ස ලෝකේ කරදරත් එමටයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. හැබැයි හොඳ තැන. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරන කිච්ඡං සද්ධම්ම සවණං. මනුස්ස ලෝකේ ඉපදුනාට වැඩක් නැහැ. බණ ඇහුවේ නැතොත්. ආගමේ වෙලා ඉපදිලා මැරලා ගියාට වැඩක් නැහැ. ආගමට අදාළ දේවල් ටික කරගන්න බැරි වුණොත් ඇත්ත. ඒක ඕන ආගමකට එහෙමයි. ආගමේ නාමයෙන් ඉපදිලා ඉඳලා මැරලා ගියාට වැඩක් නැහැ. ඒක ක්‍රිස්තියානි ආගමේ කෙනෙකුත් ඒක පිළිගනි. ආගමේ නාමයෙන් ඉපදිලා ඉඳලා මැරලා ගියාට වැඩක් නැහැ. මුස්ලිම් ආගමේ කෙනෙකුත් ඒක පිළිගන්නවා. හින්දු ආගමේ කෙනෙකුත් ඒක පිළිගන්නවා. බෞද්ධ කෙනත් ඒක පිළිගන්න ඕනේ. ආගමේ නාමයෙන් ඉඳලා මැරලා ගියාට වැඩක් නැහැ. ආගම ඇතුලේ තියෙනවා ටිකක් පණවල සුද්ධ වූ දේවල් ටිකක් හැම ආගමකටම තියෙනවා. බෞද්ධ ආගමේ විශේෂයි. බෞද්ධ ආගමේ සුද්ධ කියන්නේ ඒතන එහා පාරිශුද්ධ. හිතක් කෙලින්ම පත් කරන්නේ සුද්ධත්වයට නෙවෙයි පාරිශුද්ධත්වයට. ඒ කියන්නේ එතනම විශේෂයි බෞද්ධ ආගමේ. බෞද්ධ ආගමේ තියෙනවා පාරිශුද්ධ වූ දේවල් ටිකක්. එවෙන් එකක් සද්ධම්ම සවණං බණ අහන එක. කිච්ඡං සද්ධම්ම සවණං හරිම දුර්ලභයි කිව්වා. බණ අහන්න ලැබෙන එක කවුරුණත් හිතුවට කමක් නැහැ. මගේ ජීවිතයේ මේ වැඩිපුර නිස්කාරණේ ගෙවිලා යන්නේ බණ අහන්න තියෙන කාලේ නේද? බණක් දහමක් මෙනෙහි කරන්න තියෙන කාලේ නේද? වැඩි කෙනෙක් එහෙම හිතුවට කමක් නැහැ. කිච්ඡං සද්ධම්ම සවණං සද්ධර්ම ශ්‍රවණේ ලේසියට ලැබෙන්නේ නැහැ කිව්වා. ඒකට පුදුමතරම් වාග්යවන්තකමක් පුදුමතරම් වාසනාවන්තකමක් තියෙන්න ඕනේ කිව්වා. සද්ධර්ම ශ්‍රවණේට කනට පුරවගෙන තියෙන්න ඕනේ කිව්වා සසර බණ. කනට සසර බණ පුරවගත්තේ නැති කිස්සෙක් කෙනෙක්ට බණශාලාවේ වාඩි වෙන්න බෑ. ඇත්ත කතාව ඒක. කනට සසර අඩුවෙන් බණ පුරවගත්ත ඔක්කොම එළිය läගලා කම්පොට ගහනවා. එළිය läගලා කම්පොට ගහනවා. ඇයි? කනට සසර බණ හුරු කරලා නැහැ. ඒ නිසා බණ කියනකොට කම්පොට ගහනවා. ඒත් මනුස්ස වෙලා ඉපදුන හැම කෙනෙක්ම කනට බණ හුරු කරන්න ඕනේ. අරවා මේවා නෙවෙයි හුරු කරන්න ඕනේ. මේවා කවදත් ලෝකේ තියෙනවා. අරවා මේවා කවදත් ලෝකේ තියෙනවා. භික්ෂු සමාජේ ගැටීම් තියෙනවා. මිනිස්සු ඉන්න එළිය සමාජේ ගැටීම් තියෙනවා. ගෝෂිතාරාමේ බුදුහාමුදුරු මැදිහත් කාරයෙක් වුණා. හරි ප්‍රශ්නයක් උනේ. හාමුදුරු දෙපැත්තකට බෙදුණා. මොක වුණත් ඕනෑවට වඩා අල්ලගත්තාම ප්‍රශ්නයක්. විනයදරයි ධර්මදරයි කියලා දෙපැත්තකට බෙදුණ රහතන් වහන්සේලා හැර පෘථග්ජන අය එක දානශාලාවේ වාඩි වුණේ. ධර්මදර විනයදර කියලා බෙදුණ කොටස් දෙක. විනයදර භික්ෂුන් එක තැනකදී කිව්වා මේ ධර්මදර භික්ෂුවක් වැසිකිළියට වොෂ් රූම් එකට ගිහිල්ලා වතුර ඉතුරු කරලා ඇවිල්ලා. ඒක විනය විරෝධී කිව්වා. ඒක විනයට වැරදි කිව්වා. මේක ඇති වුණ ප්‍රශ්නේ පොඩි දේවල් තමයි ලොකු වෙන්නේ. හැමතැනම එහෙමයි. මේ පොඩි දේවල් ලොකු වෙලා හැම කාලෙකම ප්‍රශ්න තියෙනවා. ඒව මගේ ඇරෙන්නේ. මේ කාලේ හරි කනගාටුයි මිනිස්සුන්ට ගොඩාක් පින් කරන්න ඉඩ අඩු කාලයක්. බණ ටිකක් අහන්න ගොඩාක් ඉඩ අඩු කාලයක්. ඒක කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ ඕව අහලා මොනව කරන්නද කියලා. ඒත් මේකට ඇවිල්ලා බලන්න ඕන බුදු කෙනෙක්ගේ කටින් කියවුන වචනයක් අහන්න කොච්චර කන් දෙක වාසනාවන්ත වෙන්න ඕනද කියලා. මේ ගාථා දේශනාව බුදුහාමුදුරුවෝ කියපු එකක් නේ. අපි මේ පොතෙන් අරගෙන කිව්වට මේ බුදුහාමුදුරුවන්ගේ කටවචනේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡම් මච්ඡාන ජීවිතං. තමන්ට ලැබිලා තියෙන වටිනා දේවල් ටිකට හැම වෙලේම වටිනකම් දෙන්න ඕනේ. තමන්ට ලැබිලා තියෙන කවුරුණත් එහෙමයි. මොන ආගමක කෙනෙක් වුණත් තමන්ට ලැබිලා තියෙන වටිනකම් ටිකට හරි තැන නිසි තැන වටිනකම් දෙන්න ඕන. ඔබතුමී දුර බැහැර ඉඳගෙන ඇවිල්ලා මේ පින්කම කරන්නේ වටිනකම දන්නේ හින්දා. එනිසා තමන්ට ඒක කවදා හරි දවසක ජීවිතේ සතුටක් පිනට දුර බලන්න හොඳ නැහැ. ඒක ඇත්ත. පිනට දුර පරණ මිනිස්සු බැලුවෙත් නැහැ. ওই වගේ තමයි. පරණ මිනිස්සු වටවන්දනාව යනකොට මිනිස්සු අවසන් කැමති පත්‍රෙත් ලියලා ගියා. මිනිස්සු පිනට දුර බැලුවේ නැහැ. අද කොච්චර පේනවද කොච්චර කෙලෙස් වලින් මිනිස්සුන්ගේ හිත මැඩිලාද කියලා.
මාරයා කොච්චරනම් දරුණු විදියට මිනිස්සුන්ගේ හිත් අල්ලලාද කියලා. අද අපිට දවසට 20 30 සැරයක්වත් ගෙදරට ගෙනෙනවා සමහර විට. ඉස්සර එහෙම නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හිත මොකක් හෝ හේතුවකට ගොඩක් නිදහස් තැනක තිබිලා තියෙනවා. එතකොට පිනට දුර බලන්න හොඳ නැහැ. කිච්ඡං සද්ධම්ම සවණං. ධර්ම ශ්‍රවණය හරි දුර්ලභයි කිව්ව එක ලැබෙන්නේ නැහැ කිව්වා. දහම්සොඬ ජාතකය හරිම ලස්සනයි. දහම්සොඬ රජතුමා රාජ්‍ය අතහැරියා බණ ටිකක් අහන්න. කොයි මිනිස්සයද එහෙම කරන්නේ? පාරමිතා පුරන බෝසත්වරුන්ගේ හැටි. තමන්ට ලැබිලා තියෙන මහා රාජ්‍යයක් අතහැරියා. රාජ්‍ය මන්ත්‍රණ රාජ්‍ය සභාව රැස් කරලා ඇහුවා. කවුරු හරි කෙනෙක් ඉන්නවද බුදු කෙනෙක්ගේ කටින් කියපු වචනේ දන්න කෙනෙක්? එන්න දුර්ලභ වෙනවා. මේ වචන නෑසී යනවා. එන්න නෑසී යනවා මේ වචන. මේක කනට පුදුම භාග්යක් මේ වචනයක් අහන්න ලැබෙන එක. ඇහුවා. කවුරු හරි කෙනෙක් ඉන්නවද සභාවේ බුදු කෙනෙක්ගේ කට වචනේ දන්න කෙනෙක්? කවුරුත් නෑ. හරියට ශිල්ප ශාස්ත්‍ර දන්න අය හිටියා. බුදු කෙනෙක්ගේ කට වචනේ දන්න කෙනෙක් හිටියේ නෑ. නුවර අනබෙර යවුවා. බුදු කෙනෙක් කියපු කට වචනේ දන්න කෙනෙක්. ඒක සෙල්ලම් කරන්න බෑ. ඒකට කවුරුත් අත උස්සන්නේ නැහැ. අරයා මෙයා කිව්වේවට වග උත්තරකාරයා වුණාට මේක තමයි බුදුන් කිව්වේ කියලා. එහෙම ඒක සෙල්ලන්නේ. මේක ගැන අවබෝධයක් තියෙන කෙනෙක් එහෙම යන්නේ නැහැ. ඒ නිසා මගතොටේ හැම තැනම අනබෙර යවුවා. බුදු කෙනෙක්ගේ කට වචනේ දන්න කෙනෙක් රාජමාලිගාවට ඇවිල්ලා කට වචනේ කියන්න. ඒක අහන්න කැමති කෙනෙක් ඉන්නවා කිව්වා. දහම්සොඬ රජතුමා. බුදු කෙනෙක්ගේ කට වචනේ කවුරු හරි කෙනෙක් දන්නවනම් මේ රාජ්‍ය මං එයාට පවරනවා කිව්වා. පවරලා මං අයින් වෙනවා කිව්වා. මුළු නුවරම කවුරුත් හිටියේ නැහැ. මුළු නුවරම කියලා කිව්වට පස්සේ මේ ලක්ෂයක් දෙකක් ඉන්න රටක් නෙමෙයි. ඉන්දියාවේ අදටත් කොච්චර ඉන්නවද? මුළු නුවරම ප්‍රාන්තවලට යවුව පණිවිඩය කවුරුත් හම්බුන්නේ නැහැ. අන්තිමට එළියට බැස්සා. මේ වෙයි මට වැඩක් නැහැ කිව්වා. මට බුද්ධ වචන එක මිනිස්සුන්ගේ දොළ දුක හැදෙන විදිහ. මිනිස්සු කාම සම්පත් අත්හරිනවා. එහෙම සමහර වස්තු වෙනුවෙන් මේ එක මිනිස්සෙක්ගේ එක විදිහක්. දුටුගැමුණු රජතුමාගේ පුතා සාලිය කුමාරයා. එයා කාම වස්තුවක් වෙනුවෙන් වස්තු සම්පත්තිය අත්හැරියා. සාලිය කුමාරයා වස්තු සම්පත්තිය අත්හරිනවා. අර රොඩී කුලේ තරුණයක් වෙනුවෙන් අශෝකමාලා වෙනුවෙන් රජකමත් අත්හැරියා. වස්තු සම්පත්තිය අත්හරිනවා. මේ සම්පත්තිය වටිනකම වැඩිපුර හිතට දුන්නාම දහම්සොඬ රජතුමා ධර්මයට හිත දීපු කෙනෙක් කවුරුත් නැහැ. මාලිගාව අත්හැරලා දැම්මා. දාලා වනගත වුණා. කැලේ කොලේ පීරගෙන ගියා. එළියේ රටේ නැති වුණත් කවදා හරි දවසක කැලේ කොලේ නතර වෙලා ඉන්නවා. බණ දන්න කෙනෙක්. යම් පමණකට හරි මේ මග අනුකරණය කරන අනුගමනය කරන කෙනෙක් එළිය පරිසරයේ නැති වුණත් ගස්වැල් ඇසුරු කරගෙන ඉන්නවා. ඒක ඉවෙන් වගේ දැනෙලා කැලේට ගියා. මේක දැනෙනවා සක්‍ර දේවේන්ද්‍රයාට. හොඳ දේවල් සක්‍රයාටත් දැනෙනවා. මනුස්ස ලෝකෙත් එක්ක සම්බන්ධකමක් නැතුව නෙමෙයි. මනුස්ස ලෝකේ මිනිස්සු දේව මණ්ඩලයටම ගැරහුවට මනුස්ස ලෝකේ පින්වන්ත මිනිස්සු ඉන්නවා. සක්‍රයාගේ ඉඳන් පින් දෙන. සක්‍රයාගේ ඉඳන් පින් දෙන නිසා ඒගොල්ලන්ට ගරු කරලා මනුස්ස ලෝකේ ගැන බලනවා. අදටත් එහෙමයි. හැම කල්ලි මේක එහෙම තමයි. මනුස්ස ලෝකේ බුදුදහම පවතින බුද්ධ දේශනාව කියවෙන පළාත් වලට සක්‍රයා පුළුවන් වෙලාවට බලනවා. එහෙම තියෙනවා. ඉතින් දහම්සොඬ රජතුමා කැලේට ගියා. සක්‍රයාට මේක දැනුණා. බුද්ධ වචනය අහන්න කෙනෙක් තමන්ගේ රට රාජ්‍ය ඔක්කොම දීලා එළියට බැස්සා කියලා. බුදුහාමුදුරන්ගේ කටින් කියපු බුද්ධ වචනයක් අහන්න කෙනෙක් තමන්ගේ රට රාජ්‍ය ඔක්කොම දන් දීලා එළියට බැහැලා කියලා අර දැනුණා. එහෙට මනුස්ස ලෝකෙට ආවා. මිනිස්සුන්ව තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මෙයා ඉන්නේ දේවතා විලාසෙන් නෙවෙයි. මිනිස්සු කියන්නේ ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් જાතිය. ඕනම වෙලාවක. මේ වෙලාවේ ඉන්න ඊළඟ තප්පරේ වෙනස් වෙන්න පුළුවන්. බලාපොරොත්තු වෙමින් ඉන්න ඕනේ. මේ වෙලාවේ හොඳට ඉන්න ඊළඟ සතියේ කන පිට පෙරලෙන්න පුළුවන්. බලාපොරොත්තු වෙමින් ඉන්න ඕනේ. සක්‍රයා මනුස්ස ලෝකෙට එන්නේ දාමරික යක්ෂයෙක්ගේ විලාසයම වගේ. අමනුස්ස ලෝකේ තාදාල කෙනෙක්. දාමරික යක්ෂයෙක් එහෙමයි ඉන්නවා. මොගලන් හාමුදුරන්ටද කොහෙද එකපාරක් බවුන් වඩමින් ඉන්නකොට ඔළුවට ටොක්ක්ක් යන්න. උඩින් යන දාමරිකයෝ හිටියා ඉස්සරහට. අදත් ඉන්නවා. උඩින් යන දාමරිකයෝ ඉස්සරහට හිටියා. අදත් ඉන්නවා. පයින් යන දාමරිකයෝ ඉස්සරහට හිටියා. අදත් ඉන්නවා. කොයි කාලෙත් ඉන්නවා. ඉතින් යක්ෂයෙක්ගේ වෙස්ෙම වහගෙන ආවේ. ඇවිල්ලා ඉවරලා මූණට මූණ හම්බ වුණා. බුදුබණ අහන්න යන කෙනෙක් ජීවිතේ පවා තකන්නේ.
මම එතන ඉඳන් මෙතනට මේ කෙනා වෙනුවෙන් ආපු එකේ වැදගත්කමක් වටිනකමක් තියෙනවද කියලා බලන්න මූණට මූණ හම්බ වුණා. පින්තුනි සැලුන්නේ. එයාගේ උවමනාව, එයා හම්බ වෙන ඕනම කෙනෙක්ගෙන් එයාගේ උවමනාව ඉෂ්ට කරගන්න මහන්සි වෙන්නේ. එයාට කවුද කියලා දාලා නැහැ. ඒ හැටි හිත වෙනස් වෙනවා එහෙම. අඟුලිමාලගේ හිත වෙනස් වුණේ එහෙම. තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න හම්බ වෙන ඕන කෙනෙක් මැරුවා. ඒ වෙලාවේ ආවේ දිසාපාමොක් නම් උගන්නපු දිසාපාමොක්වත් මරනවා. අම්මාව මරන්න කඩු උස්සන් ගිය කොට දිසාපාමොක් මරණ එක මහ ලොකු දෙයක් නෙවෙයි. එහෙම මිනිස්සු හැම කාලෙම ඉන්නවා මේ එක එක පැති තෝරගන්න අය. දහම්සොඬ බය වුන්නේ නැහැ. බය වෙන්නේ නැතුව ඇහුවා. ඔබ දන්නවද ඔබ බුදුහාමුදුරන්ගේ කටින් කියපු වචනයක්? මේ අක්ෂයාගෙන් අහනව බය නැතු උඹ දන්නවද? බුදුහාමුදුරන්ගේ කටින් කියපු බුද්ධ වචනයක් උඹ දන්නවද ඇහුවා. අන්න ඒ වෙලාවේ ඔහු තේරුම් ගත්තා. මේ දහම්සොඬ රජතුමා අහන්නේ ජීවිතේ ගැනවත් බයක් නැතුව මම ඉදිරිපිට ඉද්දි මෙහෙම මගෙන් අහන්න පුළුවන්ද? මම දකින්න කෙනෙක් බයේ වෙවුලලා දුවනවා. මං ඉදිරිපිට නිර්භීතව ඉඳගෙන මේක අහන්නේ. ධර්මයට ඒ තරම් කැමැත්තක් තියෙන හින්දා කිව්වා. අරගෙන ගියා පින්තුන දිව්‍ය ලෝකෙට. යක්ෂයා බණ කියන්නේ කිවිසුමක් හදාගෙන. ඔහු කියනවා දන්නෝ මම පද හතරකින් යුක්ත ගාථාවක් දන්නවා. පද හතරකින් යුක්ත ගාථාවක් දන්නවා. ඒක තමයි ඔය මරණයටපත් වුණාම මලගෙවල් වල අපි ගිහිල්ලා කියන්නේ අනිච්චාවත සංඛාරා උපාදවයි ධම්මිනෝ. මේ දහම්සොඬ රජතුමාට මේ යක්ෂයා කියන ගාථාව එයා දැනගෙන හිටියා. මේ සක්‍ර දේවේන්ද්‍රයා බුද්ධ වචනේ අහලා තියෙන හින්දා යාට කටපාඩම් තිබුණ ගාථාවක් මේ කියන්නේ. තේරුම් ගන්න පුළුවන් කෙනාට අර්ථ නිරුක්තිය ඇතුව තේරුම් යනවා කියනකොට. මේ දෙන්න කිවිසුමක් ගහගත්තා. කොහොමද මේක දැනගන්නේ මම? මේක මම කියන්න ඔබ මට බිලිවෙන්න ඕනේ කො මං සාගින්නෙන් කිව්වා ඉන්නේ. මට බඩගිනිය හොඳටම. මමත් මේ ගොදුරක් හොයාගෙන යන ගමන කිව්වා. මේක මම කියන්න නම් ඔබ මට බිලිවෙන්න ඕනේ කිව්වා. එකඟ දැහුවා. එකඟයි කිව්වා. එකඟයි කිව්වා. බිලිවෙන්න කැමතියි කිව්වා. ඔබ මාව ගොදුරු කරගනින්. ඔබ මාව කාලා උඹේ බඩගින්න නිවා ගනින් කිව්වා. මම ඔබට ගොදුරු වෙන්න සූදානම්. අන්න බලන්න ධර්මයේ වෙනුවෙන් ජීවිතේ පූජා කරනවා. ධර්මයේ වෙනුවෙන්. සුමන මල්කාරයාගේ කතාව අහනකොට අපිට තේරෙනවා බුදුහාමුදුරුව වෙනුවෙන් ජීවිතේ පූජා කළා. මල් ටික අරගෙන යන්නේ රාජමාලිගාවට. අතරමඟදී හම්බුනේ බුදුහාමුදුරුව පූජා කළා මල් ටික. දැන් හිත මෙහෙම කියනවා රාජමාලිගාවට ආරංචි වුණොත් මල් ටික උඹ අද ගේන්නේ නැහැ කියලා මොකද කරන්නේ? කමක් නැහැ. කමක් නැහැ. බුදුහාමුදුරන්ට මල් ටික පූජා කළා බුදුහාමුදුරන්ට ජීවිතේ පූජා කළා රජතුමා මැරුවත් සැපයි කිව්වා. අන්න බුදුන්ට ජීවිතේ පූජා කරනවා. මේ ධර්මයට ජීවිතේ පූජා කළ අවස්ථාවක්. බුදුන් නැහැ සංඝරත්නය නැහැ. ඒ දෙකම නැති කාලේ ධර්මයට ජීවිතේ පූජා කරනවා. කිවිසුම ගහගත්තේ මෙහෙම. රාක්ෂයා කියනවා හොඳයි. මෙන්න මෙහෙම කිවිසුම එන්න ඕන. ඒ තමයි උඹ ගල උඩට ගිහිල්ලා මගේ කටට පනිනකොට මම පද හතරක ගාතාව ඉක්මනට කියනවා. එතකොට අපි දෙන්නගෙම වැඩේ වෙනවා කිව්වා. දහම්සොඬ රජතුමා ධර්මයට මොනතරම් ආසාවක් තිබුණාද පින්වතුනි. හිතලා බලන්නකෝ මේ ධර්මයේ නැති වෙන කාලේ ධර්මය අහන්න නොලැබෙන කාලේ ධර්ම ශ්‍රවණය කරපු මිනිස්සුන්ගේ හිතවලට ඒ ආසාව ආවට පස්සේ ජීවිතේ පවා නොතකන හැටි. ධර්මයේනේ හිතක් නිවන්න එච්චරටම ප්‍රබල වස්තුව. අපේ ජීවිතවල අනෙක් අල්ලගත්ත මොන දෙයක් දිහා බලන් හිටියත් එච්චර වෙලාවක් සතුට නැහැනේ. ටික වෙලාවක් යනකොට ඒකත් එපා වෙනවා. ඒ ධර්මය ඒක එහෙම නෑ. බුදුහාමුදුරුවෝ කියා දුන්න සත්‍ය වචනය පුදුම තරම් මිහිරි හිතකට. අනෙක් කිසිම දෙයක් එහෙම නෑ. කාම ලෝකේ තියෙන කිසිම දෙයක් එහෙම නෑ. එක දිගට මිහිරක් පවතින දේවල් නෑ. ඒක ඇත්ත කතාව. කාම ලෝකයේ තුල අයිති වෙලා තියෙන කිසිම වස්තුවක එක දිගට මිහිරක් නෑ. පොඩ තැනින් තැන මිහිර තිබුණේ. වැඩිපුර තිබුණේ දුක. කාම ලෝකෙට අයිති වුණ වස්තුවක් දිහා බලාගෙන කෙනෙක්ට හැමදාම සතුට වෙන්න බෑ. එක දිගට. කාම ලෝකෙට අයිති වස්තුවක් දිහා බලාගෙන ඉන්නකොට ඒ වස්තුව ඇතුළෙම තියෙන දුක. හිත සතුටු කරනවා, හිත පෙරලෙනවා. හිත හදනවා, හිත කඩනවා. නැද්ද? බණ දන්නේ නැත්තන්ට තේරෙනවා. බණ දන්නේ නැත්තන්ට තේරෙනවා ඇත්ත. කාම ලෝකයට අයිති කිසිම දෙයක දිගට පවත්වාගෙන යන්න පුළුවන් සතුටක් නැහැ. ඒ දේ ඇහැට හුරු වෙනකොට මදි. ඒ දේ කනට හුරු වෙනකොට මදි. ඒ දේ දිවට හුරු වෙනකොට මදි. ඒ දේ ඇඟට හුරු වෙනකොට මදි. ඒ දේ හිතට හුරු වෙනකොට මදි. කාම ලෝකේ හම්බෙලා තියෙන සෑම දෙයක්ම මදි ගතියෙන් යුක්තයි. න කහපන වශයෙන් කියලා බුදුහාමුදුරු දේශනා කළා මදි. කාම ලෝකේ කවදාවත් තෘප්තිමත් වෙන්න යන්න හොඳ නැහැ. තේරුමක් නැහැ. ඉවර වෙන්නේ මදි. මදිකම හින්දා මිනිස්සුන්ට නැති කරන්න බැරි දෙයක් නැහැ. පුළුවන් ඕන දෙයක්. මදිකම ඉහ ගැහුවට පස්සේ මිනිස්සුන්ට ඕන දෙයක් නැති කරන්න පුළුවන්. මදිකම, හිතට මදිකම මොන වගේද? හැම දෙයකම.
ඔබ විඳින්නේ මොනවද? අත්විඳින්නේ මොනවද? අත්විඳින සෑම දෙයකම මදිකම හිතට. ඉතින් ධර්මයේ තමයි කවදා හරි දවසක හිතට නිවීම එකතු කරන්නේ, සැනසීම එකතු කරන්නේ. ධර්මයේ හැරුණකොට වෙන දෙයක් නෑ. ඉතින් දහම්සොඬ රජතුමා පණිනකොට අල්ලගත්තා මේ වගේ උතුම් මිනිස්සු ඉන්නවද කියලා. දහම්සොඬ රජතුමාව ශක්‍ර භවනට අරගෙන ගියා. මේ වගේ මිනිස්සෙක් පඬු පුල්ලාසනේ වාඩි කෙරුවට කමක් නෑ කියලා. බණ කියන්නේ එන මිනිස්සෙක්ව ධර්මාසනේ වාඩි කෙරුවට කමක් නෑ කියන එක පින්වතුන්ගේ හදවතේ තියෙනවනේ. ඒකනේ දෙපා සෝදලා ගේ ඇතුළට ගන්න, දෙපා සෝදලා ධර්මශාලාවට ගන්න. මහා සංඝරත්නයේ හැරුණකොට දෙපා සෝදලා වෙන කාගේද ගේ ඇතුළට ගන්න. එහෙම ගන්නෑ. දෙපා සෝදලා මහා සංඝරත්නයේ ඇතුළට ගන්න එක එක්කෙනාගේ පුද්ගලික කාරණා මොනවා වුණත් සංඝ කියන චේතනාවෙන් දෙපා සෝදලා ඇතුළට ගන්න දුර්ලභ පිරිසක්. දුර්ලභ පිරිසක්. එතකොට අරගෙන ගිහිල්ලා වාඩි කෙරුවා පඬුපුල් ආසනේ. පඬුපුල් ආසනේ ඒකේ වාඩි කෙරුවට කමක් නැහැ. මේ වගේ බුදුබණ හොයන, බුදුබණ අහන උත්තරීතර මිනිස්සු මැරුණත් පඬුපුල් ආසනේ වාඩි වෙන්න සුදුසුයි. වාඩි වෙන්න සුදුසුයි. ඒ හින්දා සක්‍රයට පුදුම තරම් සතුටුයි මනුස්ස ලෝකේ මේ වගේ උතුම් මිනිස්සු ඉන්නවද කියලා. අරන් ගිහිල්ලා වාඩි කෙරුවා පඬුපුල් ආසනේ. අනේ මට බණ කියන්න කිව්වා. ඒ කියපු ගාතාව හොයාගෙන ගියේ නිකන් නෙවෙයි. සක්‍රයා දහම්සොඬ රජතුමා දන්න තරමට ඒ ගාතාව ගැන තේරුම දන්නේ නැහැ. දැන් මේ බණ කියන්නේ තමන් ඉගෙනගෙන තිබුණ, තමන් කටපාඩම් කරලා තිබුණ ගාතාවෙන් බණ කියන්න කිව්වා. දහම්සොඬ රජතුමාට හැම අතින්ම අවබෝධ වෙන ගාතාව. සෝවාන් ඵලයට මේ පිටින් තියෙන හැම පැත්තකින්ම ඒතන හැටියට ඒ ගාතාව අවබෝධ වුණා. ඒකනේ හොයාගෙන ගියේ. නැත්නම් ජීවිතය දෙනවද? ජීවිතය දෙන්නේ නැහැ. ජීවිතය දෙන්නේ නැහැ නැත්නම්. එක මිනිස්සෙක් හරි හිටපු එක වටිනවනේ බණ ටිකක් කියන්න. එක මිනිස්සෙක් හරි ඉතුරු වුණ එක පේනෝ නේද අනාගතේ අපිට සිද්ධ වෙන දේ. ඉස්සරහට අපිට සිද්ධ වෙන දේ මේ. ඉස්සරහට මුළු නුවරම අනබෙර ගහලා යවුවත් රටේ රජුටවත් බණ අහන්න නෑ. අනිත් ඔක්කොම තියෙනවා. කන්න බොන්න ඉන්න යන්න එන්න අනිත් ඔක්කොම තියෙනවා. එන්න බණ අහන්න නැති වෙනවා. මේ කාලේ වුණත් අපිට නැති වෙලා යන්නේ. ටිකක් වුණත් බණ අහන්න තිබුණ කාලේ. මේ කාලේ මිනිස්සු ගර්හලා බැනලා පව් රැස් කරගන්නේ සුළුපටු දේවල් වලට නෙමෙයි. මේක මිත්‍යා දෘෂ්ටිය නැගිටින කාලයක්. මිත්‍යා දෘෂ්ටිකෝ නැගිටිනවා. අහන තැන තුනුරුවන්ට බණින වචන ඇහෙන තැන ශයාවෙන තැන තුනුරුවන්ට බණින තුනුරුවන්ට ගරහන වචන මේ කාලේ මිත්‍යා දෘෂ්ටිකයෝ හිසෝසවනවා. පින වැඩක් නැහැ, පව කියලා දෙයක් නැහැ, නොපෙනෙන අපායක් නැහැ, පේන ලෝකෙම තමයි අපාය. ඕවා කොහෙද තියෙන්නේ? ඔය බණ පොත්වල ඒවා කොහෙද උනේ? ඔන්න මේ කාලේ කියන ඒවා. ඉස්සරහා પરම්පරාව ගැන දුකයි. ඇයි? අලුත් પરම්පරාව පොෂ්පිට යනකොට මේවා අහන්නේ නැහැ. අර කියන ඒවා ඔය කියන වචන ටිකට තමයි අහුම්කම් දෙන්නේ. කොහෙද බොරු, දිව්‍ය ලෝක නැහැ, പ്രേත ලෝක නැහැ. ඉන්න ටිකේ කාලා බීලා ඉමු. හැමෝගෙම අදහස වෙන්නේ ඉස්සරහට ඒක. මේ කාලේ ඒකට වෙනදට වඩා හරි වේගකින් ඇදිලා යනවා හැම කෙනෙක්ම වගේ. මොකද මේ කාලේ ඇහැට පේන දේවල් හොඳ දේවල් නෙවෙයි. ශාසනය තුල පේන දේවලුත් වැඩිපුර හොඳ දේවල් නෙවෙයි. එළිය පරිසරය තුල පේන දේවලුත් වැඩිපුර හොඳ දේවල් නෙවෙයි. එහෙත් ශ්‍රද්ධාවන්ත උදවිය ශ්‍රද්ධාව බිඳගන්නේ. දැන් උනත් මේ වෙලාවේ බණ අහ නැත්තන්ට අනේ මොන බුදු බණද බං කියලා වහලා දාන්න පුළුවන් ඕන. ශ්‍රද්ධාව තියෙනත් ඔබ බිඳගන්නේ නැහැ. ඒක පුදුම භාග්‍යයක්. තමන්ගේ තියෙන ශ්‍රද්ධාව මැනගන්න එක විදියක් මේක. මිනිස්සු 1000ක්යි කතන්දර කියද්දිත් අපේ හිත තුළ තියෙන ශ්‍රද්ධාව තාම නැති වෙලා නැහැ. දරුවන්ට ඒ පාරමිතා පුරාගෙන යන මිනිස්සු නිවන් නොදැක්ක වෙන්න පුළුවන්. ඒත් මම බණ අහලා මේ ගොඩනගා ගන්නේ හදාගන්නේ පාරමිතාවක් නිවනට. ඒ නිවනට යන තැනදී විශාකාව වෙන්නත් පුළුවන්. කෝසල මල්ලිකාව වෙන්නත් පුළුවන්. බන්දුල මල්ලිකාව වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙන්නත් පුළුවන්. අනේපිඩු වෙන්නත් පුළුවන්. කොසල් වෙන්නත් පුළුවන්. අජාසත්ත වෙන්නත් එහෙම වෙන්නත් පුළුවන්. නිවනට යන තැනදී මොන වගේ එකෙක් වෙලා උපදීද කියලා කියන්න දන්නේ. මොන එකෙක් වුණත් බණ අහන්න හිත හදාගන්න පුළුවන් එකෙක් වෙන්න ඕනේ. කොයි වෙලාවක හරි ඇත්ත තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන මොන එකෙක් වුණත්. ඒ නිසා මේ කාලේ මේවට හරියට ගරහන කාලේ තුනුරුවන්ට ගරහන කාලේ බුදුහාමුදුරුවෝ මේ ගාථා දේශනාව සිද්ධ කළේ කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ඉඳලා බණ අහන්න පෙරම් පුරාගෙන ආපු නාගයෙකුට. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ පැවිදි වෙලා අවුරුදු 20000ක් මහාන ජීවිතේ හිටියා. එයා උන්වහන්සේගේ කාලේ අදට වඩා මිනිස්සුන්ගේ ආයුෂ වැඩි. දැන් අපි වුණත් දන්නවා 120ක් ඉන්න කෙනෙක් නෑ, 100 පණින කෙනෙක් නෑ. එන්නේ ආයුෂ අඩුයි. 50න් 60න් 70න් ගොඩක් අය යනවා. තව අඩු වෙනවා. මේවා තව ඉස්සරහට මීට වඩා වැඩි වෙනවා මිසක මේක අඩු වෙන්නේ. තව ආයුෂ අඩු වෙනවා.
තව මිනිස්සු පිරිහෙනවා. තව මංකොල්ලකම් වැඩි වෙනවා. මේව හැම දෙයක්ම වැඩි වෙනවා ඉස්සරහට. හිත කඩා ගන්න නැතුව යන්න පුදුම තරම් ධෛර්යයක් තියෙන්න ඕනේ. අවුරුදු 20000ක් මහානකම් කළා. ගඟකින් එතර වෙන වෙලාවේ නගුලේ නැගලා යනකොට එක ගහක කොළයක් අතින් කැඩුනා. ගහක කොළයක් අතින් කැඩෙන එක උපසම්පදා සීලයට හොඳමදි. බුදුහාමුදුරු අනුශාසනා කරලා තියෙන ගහක කොළයක්වත් කඩන්න එපා. පුළුවන් නම් එච්චරටම සංවර වෙන්න කියලා. එච්චරටම සංවර වෙන්න. අර සීලයම ජීවිතේ කරගෙන මුන්නාන්සේ හිටියේ ගහක කොළ කෑල්ල කැඩුනා. කොළ කෑල්ල කැඩුනට පස්සේ මේ කොහේ ඒ වෙලාවේ අමතක කළා දැම්මා. ඒ වෙලාවේ අමතක කළා දැම්මට පස්සේ මතක් වෙන වෙලාවල් තියෙනවානේ. පස්සේ මතක් වෙන දේවල් තියෙනවා. අපවත් වෙන්න සූදානම් වෙන වෙලාවේ මේ පුංචි ඇවත මතක් වුණා. මේ ගහක කොළයක් කැඩුන ඇවත ටිකක් අපවත් වෙන්න ලං වෙනකොට කාලය ගෙවිලනකොට මතක් වුණා. හැම තැනම තව උපසම්පදා භික්ෂුවක් හොයන් ගියා. ඇයි? ඇවත නිවැරදි කරගන්න. ඇවත දෙසලා සුද්ධ වෙන්න පුළුවන්. ඇවත දෙසලා සුද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැරද්දෙන් නිදොස් වෙන්න පුළුවන්. ඒකේ තරම් ලොකු දෙයක් නෙවෙයි. ඒක නිවනට බාධාවක් නෙවෙයි. ඕක හිතන්න එපා. සමහර දේ තියෙනවා. හිතට ඕනෑවට වඩා ගත්තට පස්සේ චූටි අඩුවත් හරි බරපතල විදියට පේනවා. ඉතින් මේ ඇවත මතක් වෙලා හරියට හොයාගෙන ගියා. හොයාගෙන ගියාට හම්බුනේ නැහැ. අවසන් වෙලාවෙත් මේක මතකෙ හිටියා. ඇයි මේ කරගන්න බැරි වුණ වැඩේ කොහොම හරි කරගන්නනේ දැන් මේ ගියේ අන්තිම කාලේ වැඩිපුර මහන්සි වුණේ. ඒක ලෝභයෙන්, ද්වේෂයෙන් ඒව මුල් වෙලා ගියාට පස්සේ සීල් රැක්කත් අන්තිම තැන යන තැන හොඳ තැනක් නෙවෙයි. ලෝභය මුල් වෙලානේ මැරෙන්නේ. සීලයට ලෝභකම මුල් වෙලා. සීලයට උනත් ලෝභකම මුල් වෙන්න හොඳ නැහැ. සීලයට උනත් ද්වේෂය මුල් වෙන්න හොඳ නැහැ. ලෝභකම මුල් වුණාට පස්සේ එතන ඉබේම ද්වේෂයක් එනවා. අයියෝ මට කරගන්න බැරි වුණානේ. එහෙම ද්වේෂයත් එතන එනවා. පොඩි තරහ ගතියක් එනවා එතන. මම ගැන පොඩි තරහ ගතියක් එනවා. මැරුණා. මැරිලා ඉවර වෙලා ගිහිල්ලා ඉපදෙන්නේ නාග කුලයක. දැවැන්ත නාගයෙක්. ඔය ඇනකොණ්ඩා වගේ විශාල සත්තු ඉන්නවා. ඇස් දෙකට නොපෙනෙන හිමාලයේ මහ විශාල සත්තු ඉන්නවා. දැවැන්ත සත්තු ඉන්නවා. ඇස් දෙකට පේන්නේ නැහැ ඔක්කොම. ඇනකොණ්ඩාවත් අපි දැකලා නැහැ නේ. ඔය YouTube එකේ නිකන් ගඟ ඇතුළේ ඉන්නව දැක්කොත් නිසා අපි දැකලා නැහැ නේ. මහ දැවැන්ත සත්තු ඉන්නු ඊට වඩා ලොකුයි උරග ලෝකේ. ඊට වඩා ලොකුයි මහා මුහුද ගැඹුරේ උරංග ලෝකේ ඊට වඩා ලොකුයි. හිතා ගන්න බෑ. එක රලක් එයා එක පීනගෙන යන එක වරලක් මේවා කරනකොට හාත්පස කැළඹිලා යන තරම් දැවැන්ත සත්තු මුහුද ඇතුලේ. ඒවා හොයන්නවත් බෑ. මොකද එහෙම ගියොත් එහෙම මිනිස්සයා ඉක්මවා යනවා. මිනිස්සයාගේ තාක්ෂණය තාම මදි. අල්ලන්න ඇතුලේ. එච්චර ඇතුළ අල්ලන්න. එතකොට දැවැන්ත නාගයෙක් වුණා. මෙයාට ලොකුවට ආසාව තිබුණා. බණ අහන්න. ලොකුවට ආසාව තිබුණා. කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ පුරුදු කර ගතිය. මොකද හේතුව මෙයාට මතක් වුණා පෙර ජීවිතේ හිටපු තැන. සිල් රැකලත් ඇයි මම මෙහෙම වුනේ කියලා හිතුණා. සිල් රැකලත් ඇයි මම මෙහෙම වුනේ කියලා හිතුණා. මෙයාට හිටියා ගැහණු සතෙක් තව දියණියක් හිටියා. එයාට ආරාධනා කළා. ඒ ආරාධනා කළේ තමන්ගේ පෙන ගොබේ උඩට ඇවිල්ලා මාස භාගයකට සැරයක් නටන්න කියලා. නටන්න කියලා මෙයා කවියක් කියා දුන්නා. මේ කවියට උත්තර දෙන්න පුළුවන් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නව නම් විතරයි. කවිය තියෙනවා ධම්මපද අටුවාවේ. කවියක් කියා දුන්නා. ඒ කවිය තුල තියෙන්නේ ඇයි කෙනෙක් පවතින්නේ? ඇයි හිත පවතින්නේ? මේ අරමුණු අරගන්නේ මොන වගේද? කවිය තුල තියෙන්නේ ඒක අවශ්‍ය නැහැ. කවිය කියා දුන්නා. මේ කවිය අඩමසකට වරක් පෙනගොබේ උට නග්ගවල කියවලා නටවනවා. මිනිස්සුත් එනවා මෙතනට. මනුස්ස වේශයේම වාගෙන හිටපු මේ නාගරාජයා කාම ලෝකෙට බර නැහැ. යාට ඕනේ බුදුබණ අහන්න. එයා මනුස්ස ලෝකේ මනුස්ස වේශයේම වාගෙන හිටියා. පෙනගොබේ උඩට නැගලා නටනවා. මිනිස්සු එනවා ඇවිල්ලා මේ කවියට උත්තර දෙනවා. එක උත්තරයක්වත් හරි ගියේ නැහැ. මෙයා දන්න උත්තරයට උත්තරේ ගැලපෙන විදිහ. පිංගුතුන් දන්නවනේ. පිංගුතුන් තේරවිල්ල දන්නවනම් ඒ තේරවිල්ලට උත්තරෙත් දන්නවනම් තේරවිල්ල අපේ පැත්තෙන් අහනවනම් අපි ඒකට උත්තර දෙනකොට උත්තරේ හරිද වැරදිද කියලා දන්නවනේ. ඒ වගේ තමයි. තේරවිල්ලක් මේ ගාථා මේ කවිය. මේ තේරවිල්ල අඩ මාසකට සැරයක් කියනවා. මේ තේරවිල්ලට උත්තර දෙන්න කෙනෙක් නැහැ. බුද්ධාන්තරයක් පහ වුණා. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ ශාසනය අතුරුදහන් වෙලා විනාශ වෙලා සියල්ල සිද්ධ වෙලා බුද්ධාන්තරයක් පහ වුණා. ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ. ඒ වෙද්දිත් මෙයා මේ වැඩේ කරගෙන යන උරංග ලෝකෙ ඉපදිලා. ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ මේ කපේ බුදුවරු 5 දෙනෙක් පහළ වෙනවා. මේ කපේ බුදුවරු 5 දෙනෙක් පහළ වෙනවා. ගෞතම බුදුහාමුදුරන්ගේ කාලෙත් මෙයා අර විදිහටම කියාගෙන යනකොට මෙයා ළඟට මේ කවියට තේරවිල්ලට උත්තරේ දෙන යන තරුණේ ගෞතම බුදුහාමුදුර ළඟින් යනවා. එදා උදේ ලෝකේ බලනකොට මේ උරංගයාව දැක්කා. මේ නාගරාජයාව දැක්කා. ඔහුට උත්තරේ දෙන්න යන කෙනාවත් දැක්කා. එයාට සෝවාන් ඵලයටපත් වෙන්න පින තියෙනවා.
උත්තරේ දෙන්න යන කෙනාට. භාග්‍යතුන් වහන්සේ උත්තරේ දෙන යන කෙනා යන පාරේ හිටියා. ඉඳලා ඇහුව කොහෙද යන්නේ? අතන්ට යන්නේ. උත්තරේ තියනවද? ඔව් තියෙන උත්තරේ. කියන්න බලන්න කිව්වා. උත්තරේ වැරදි. ඕක නෙවෙයි කිව්ව උත්තරේ. මොකද මේ නයාගේ පෙන ගොබේ උඩ නටන දියණියව උත්තරේ හරියට කියන කෙනෙක්ට පවර්ලා දෙනවා. ශ්‍රී දේවියක් වගේ. ශ්‍රී දේවියක් වගේ නාග කන්‍යාවියක් කියන්නේ සුළුපටු කෙනෙක්ද? ශ්‍රී දේවියක් වගේ මේ රූපෙට වහවැටලා මේ යන්නේ හැම කෙනෙක්ම. මගදී භාග්‍යවතුන් වහන්සේ නතර වෙලා ඉඳලා ඕක නෙවෙයි උත්තරේ. මෙන්න මේකයි උත්තරේ. කර්ම රැස් කරන්නේ හැම වෙලෙදිම හිත කර්ම රැස් කරන තාක්කල් සසරේ පැවැත්ම නැවැත්ම වෙන්නේ නැහැ කිව්වා. ඔන්න උත්තරේ දුන්නා. කවියෙන් දුන්නා. ඉගෙනගෙන ගියා සෙනග අතරේ තෙරපි ගිහිල්ලා කිව්වා මම උත්තරේ හොයන් ආවා කියලා. අර පැත්තෙන් තේරවිල්ල කිව්වා. මෙයා මේ පැත්තෙන් උත්තරේ කිව්වා. උත්තරේ කියනකොට නාගරාජයට හැරුණා. කවුද හරි උත්තරේ දුන්නේ? දැක්කද ධර්මයට තියෙන කැමැත්ත? කවුද හරි උත්තරයට දුන්නේ? කාශ්‍යප බුදුහාමුදුරන්ගේ දවස තමන් ඉගෙනගෙන තිබුණ ධර්මකාරණයට මේ නැවැත්ම සිද්ධ කරන විදිය ගැන හරි උත්තරේ දුන්නේ කවුද? බැලුවා කොහෙද ඔය උත්තරේ කියා දීපු කෙනා ඉන්නේ? තථාගත බුදුහාමුදුරුවෝ කිව්වා. තථාගත බුදුහාමුදුරුවෝ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ඔහු යනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට යනවා. භාග්‍යවතුන් වහන්සේ කියපු ගාථා දේශනාව මේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡම් මච්ඡාන ජීවිතං කිච්ඡං සද්දම් සවනං කිච්චෝ බුද්ධානං උප්පාදෝති. ලෝකේ දුර්ලභ කාරණා තුනක් තියෙනවා මනුස්ස ලෝකයට ආවට හම්බ වෙන්නේ නැති. 1. මනුස්ස ප්‍රතිලාභය, මනුෂ්‍යාත්ම භාවය. 2. ධර්ම ශ්‍රවණය. 3. බුදුරජාණන් වහන්සේලාගේ උපත. ඔය තුන ලේසියට ලැබෙන්නේ නැහැ කෙනෙක්ට. එතන හිටිය ගොඩාක් උදවියට ධර්මාබෝධය ලැබුණා. ඒත් මේ දෙවන්ත නාගයාට ධර්මාබෝධය ලැබුණේ නැහැ. මනුස්ස ලෝකේ මනුස්ස වේශයක් මවාගෙන හිටියත් එයා අයිති තිරිසන් ලෝකෙට. තිරිසන් ලෝකෙට තිරිසන්ගත වෙන කිසිම සත්වයෙකුට මොනතරම් මනුස්ස වේශය මවා ගන්න ශක්තියක් තිබුණත් ධර්මාබෝධය කරගන්න ශක්තියක් නැහැ. ඇයි? තිරිසන්ගත ගති ටික වැඩිපුර පුරුදු කරලා තියෙන්නේ. ආහාර, නිද්‍රා, භය, මෛතුනච්ච. ඔය 4 වැඩිපුර. අවුරුදු 20000ක් එයා පුරුදු කරේ ওই ටික වැඩිපුර. ඔහුට ධර්මාබෝධය වුණේ නැහැ. එතන හිටිය බොහෝ උදවියට තථාගත බුද්ධානුශාසනාවෙන් තමන් ලබලා තියෙන ජීවිතයේ වටිනකම තේරුම් ගත්තා. අවබෝධයටපත් වෙන්න වාසනා ශක්තිය තිබුණ ගොඩාක් උදවිය ධර්මාබෝධය කරගත්තා, ජීවිතය අවබෝධ කරගත්තා. නිවන් අවබෝධ කරගන්න වාසනා ශක්තිය තිබුණ නැත්තෝ නිවන් අවබෝධ කරගත්තා. භාග්‍යතුන් වහන්සේ මේ ගාථා දේශනාව සිද්ධ කළා හැම කෙනෙක්ටම මතක් කළා. දුර්ලභ කාරණා ටිකක් ලැබලා තියෙන මේ කාල සීමාව තුළ දුර්ලභව ලැබෙන දේවල් දුරස් වෙන්නේ නැතුව පරිහරණය කරන්න කියලා. බුද්ධ වචනය, ධර්ම රත්නය, සංඝ රත්නය, බුදුරජාණන් වහන්සේ තුනුරුවන් නැසුරු කරන්න, පින් කුසල් වඩන්න මේ කාලය තුල ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනාටමත් දායකත්වයේ දරව පින්වතුන්ටත් මේ අනුශාසනාව උපකාර වේවා, ආශිර්වාදයක් වේවා, චිත්ත ශක්තිය පිණිස හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී අපි මේ ධර්මානුශාසනාවට මාතෘකා කරගන්නට යෙදුන ගාථා දේශනාව සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපදයේ බුද්ධ වග්ගයට අයිති වෙන ගාථා දේශනාවක්. අද සතුටු වෙන්න හිතේ තැම්පත් කරගන්න ජීවිතේ මැරෙන වෙලාවක මරණාසන්න වෙලාවක හොඳට නැවත නැවත හුරු පුරුදු කරන්න පුළුවන් බුද්ධ වචනයක් අද දවසේදීත් මම ශ්‍රවණය කරලා මගේ හිතට එකතු කරගත්තා කියලා සතුටු වෙන්න ඕන. කවුරු හරි කෙනෙකුගේ ජීවිතේ බුද්ධ වචනය කනට අරගෙන හිතට දාගත්ත කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒ සතුට නිරාමිස සතුටක්. කවදා වුණත් සිහිපත් කළාට නරකක් වෙන්නේ නැති සතුටක්. ඒ හින්දා කිච්චෝ මනුස්ස පටිලාභෝ මනුස්ස ජීවිතය බොහොම දුර්ලභයි. කිච්ඡං මච්ඡාන ජීවිතං මනුස්ස ජීවිතේ කරදර නැතුව නෙවෙයි, කරදර ප්‍රශ්න වල තරම් මනුස්ස ජීවිතේ තියෙනවා. කිච්ඡං සද්ධම්ම සවනං ඒ වුණත් ධර්ම ශ්‍රවණයට හිත එළඹවා ගන්න ඕන. ධර්ම ශ්‍රවණය දුර්ලභයි. කිච්චෝ බුද්ධානං උත්පාදෝති ධර්මය පවතින්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණොත් විතරයි. ඒ නිසා පුළුවන් සෑම තැනම
ධර්ම ශ්‍රවණයට හිත එළඹවා ගන්න ඉඩ කඩ තියෙන සෑම තැනම ධර්ම ශ්‍රවණයට හිත එළඹවාගෙන ධර්ම ශ්‍රවණය කරලා ධර්මය ඔස්සේ තම තමන්ගේ සිත්වල මතක සටහන් හදාගන්න පිහිටුවා ගන්නට මේ සිද්ධ කළ අනුශාසනාව හැම කෙනෙක්ගේම ජීවිතවලට ආශිර්වාද වේවා උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අපි දායකත්වයේ දරන පින්වතුන්ටත් ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණය කළ පින්වතුන්ටත් ආශිර්වාද කරනවා. ප්‍රාර්ථනා තබනවා. තථාගත බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුන ගාථා දේශනාවක් අරමුණු කරගෙන පුරා හෝරාවක කාල සීමාවක් ධර්ම ශ්‍රවණය කළා. මනුස්ස ජීවිතයේ වටිනාකම, ඒ වගේම සද්ධර්මයේ තියෙන වටිනාකම, බුද්ධ රත්නය තුල තියෙන වටිනාකම පිළිබඳව තව දුරටත් තමන්ගේ අවබෝධය, ඥානය දියුණු කරගන්නට මේ අනුශාසනාව පින්වතුන්ගේ ජීවිතවලට හිතට උපකාර කරගන්නට උපකාරයක් වුණා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම දිනාටම මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලත් යම් ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් බලාපොරොත්තුවක් හිතේ මුදුන් පමුණවාගෙන ඉන්නවද? ඒ බලාපොරොත්තු අදිෂ්ඨාන ප්‍රාර්ථනා මුදුන් පැමිණිලා ප්‍රාර්ථනා කර නිර්වාණ බෝධියකට පත්වන්න මේ බුද්ධානුශාසනාවත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබා ගන්න. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. සිය පියාණන්ට පින් පිණිස එතුමා සිහිපත් කිරීම, එතුමාගේ භවගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණු කිරීම, ඒ වගේම රෝගී තත්වයෙන් පසුවන එන්.හෙට්ටිආරච්චි මහත්මියට නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, ඊ තිලකරත්න මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, එතුමියගේ ඉදිරි බලාපොරොත්තු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණු කර, ඒ වගේම පවුල්වලට සහ සම්බන්ධ මිය පරලොව ගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමත්, සජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා පින්වන්ත අනුෂාද සිල්වා මහත්මිය. අද දිනට යෙදෙන 70 වන ජන්මදිනය නිමිත්තෙන් උතුම් වූ චතුරාර්ය සත්‍යය ඉක්මනින් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීම බණ්ඩාරගම අලුත්ගම විසූ ඩී ආත වික්‍රමසිංහ ආදරණීය පියාණන් සහ කුසුමාවතී වික්‍රමසිංහ මෑණියන්, පී.කේ. පෙරේරා, ජනදාස් අල්විස්, නන්දනී ගුණතිලක ඇතුළු අභාව ප්‍රාප්ත වූ මව්පිය පාර්ශවවල සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, දොඩම් ගස්ලන්ද ලිනි වෙහැර විසූ විජේගුණසිංහ පවුලේ පියාණන් මෑණියන් ඇතුළු මිය පරලොව ගිය සොයුරු සොයුරියන්ට සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම, ඒ අය සිහිපත් කිරීම, ඒ වගේම සෑම දෙනාටම පරලොව සුගතිය සහ නුදුරු භවයක නිර්වාණ සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම, සුජීවත්ව සිටින ස්වාමි පුරුෂයා කේ.ඩී. විජේගුණසිංහ මහත්මයා, දුවනිය, පුතණුවන්, බෑනා, ලේලිය සහ දූදරු මුණුපුරන්ට මේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ආශිර්වාද කිරීම අරමුණු කර අද දවසේදී ධර්මදේශනයේ දායකත්වය ගැන කටයුතු කරන්නේ කුරුණෑගල සාරගම පාර පළමු පටුමග ඩී උපමාලිකා වික්‍රමසිංහ මහත්මියයි. මීට වසර 15කට පෙර මිය පරලොව ගිය වික්ටර් රාජපක්ෂ පියාණන්ට පින් අනුමෝදන් කිරීම, ආදරණීය පියාණන් සිහිපත් කිරීම, එතුමාගේ භවගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම, පවුලේ දූ දරුවන් ඇතුළු සියලු දෙනාට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම, දැනට අසනීපව සිටින කපිල සේරසිංහ සොහොයුරාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම, පවුල්වල නමින් මිය පරලොව ගිය සියලුම දෙනාට නිර්වාණ සම්පත් ප්‍රාර්ථනා කිරීමත්, සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා කෑගල්ල උඳුගොඩ මීදණ්ඩවත්ත 134න් 1 බී නිවසේ පදිංචි චින්තක බණ්ඩාර මහත්මයා සමග දර්ශී රාජපක්ෂ මහත්මිය ප්‍රධාන පිරිස. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. අපි සෑම සියලු දෙනාම එකට එකතු වෙලා මේ වෙලාවේ රැස් කරගත්තා වූ සියලු පින් කුසල් සමන්තා චක්කවාලීසු කියන දේවතා ආරාධනාව සිද්ධ කරනවා සමග
අල්පේශාක මහේශාක සම්මා දෘෂ්ටික ඉෂ්ට දේවතාවරු දේවතාවියන් ප්‍රදාන සියලු පින් කැමති දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා හැම දිනාගේම ජීවිතවලට අභිවෘද්ධිය සුභසිද්ධිය ප්‍රාර්ථනා කරත්වා දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දායකත්වය ලබන්නට යෙදුන පින්වතුන් නමින් මිය පරලොව ගිය නම් සඳහන් කරන්නට යෙදුණු ඥාතිවරු ප්‍රදාන කොට ඇති. ඔබ නමින් මියගිය සියලු සංසාරගත ඥාතිවරුන්ට මේ පින්පෙත් අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. පුණ්‍යානුමෝදනාවන් ලබන සියලු ඥාතිවරු සුවපත් භාවයට පත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාවත් තබන්නේ. ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන පින්වත් දායකත්වයේ සඳහන් නම් සඳහන් කළ පින්වතුන් ප්‍රධාන සෑම සියලු දෙනාටමත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ හැම දෙනාටමත් ඔබේ පවුල්වල සෑම සියලු දෙනාටමත් මේ ආශිර්වාදය ලැබේවා. කායික සුවපත් භාව මානසික නිරෝගී භාව ලැබේවා. එදිනදා ජීවිතය තුළ කරන කියන සියලු යහපත් කටයුතු ප්‍රාර්ථනාවන් සඵල වේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා. සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන් පැමිණේවා කියලා ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වතුන්ටත් ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුණු අපටත් සම්මා සම්බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ මහරහත් භාවයේ කියන තුන්තරා බෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකේ නිර්වාණ බෝධියට පැමිණ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිවනින් සැනසීම පිණිස මේ මහානිසංසදායක කුසල කර්මය හේතු වේවා වාසනාව වේවායි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුයි. ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරාධිකාරී මොරටුව වෙලස් කුමරි විද්‍යාලයේ ධර්මාචාර්ය පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමීන් වහන්සේයි. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමතිනම් ඔබට පිළිවන් අපට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේ ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.